And now, live at 12. අයිබෝවන් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අංක 1 දිවා පුවත් විකාශයයි මේ live at 12. අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. කොල්ලේකට මැදි වූ දෙහිවල ව්‍යාපාරිකයෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි. කළුතර වෛද්‍ය වර්ජනයෙන් පසු බලධාරීන්ට රතු එළියක්. කුවේට් සිට දිවයිනට පැමිණි මෙරට ශ්‍රමිකයින්ගේ කඳුළු කතාව. අපි ගිහිල්ලා අපිට පොරොන්දු වුණු විදියට ඒ වකවානුවට වැටුප ලැබුණේ නැහැ. කළුතර මහරවාලේදී ඊයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයෙන් අනතුරුව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද උදෑසන 8ට අවසන් වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඊයේ දින නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා දුන් සුවපති සම්මානය වෙනුවෙන් මහජන මුදල් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුදල් අයථා ලෙස පරිහරණය, බාල ඖෂධ ආනයනය, මූල්‍ය වංචා ඇතුළු චෝදනා 10ක් මුල් කරගෙන ජනතා විශ්වාස භංගයක් අත්සන් කිරීමේ වැඩසටහනක් ඊයේ සිදු කෙරුණේ කළුතර මහරෝහල් පරිශ්‍රයේදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ මෙම වැඩසටහනට කිසියම් පිරිසක් විරෝධය පළ කළා. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මේකට ඇතුල් වෙන්න පුළුවන්. විරෝධතා හමුවේ පෙත්සම් අත්සන් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කෙරුණු අතර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනා කළේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අනුදැනුම මත මෙම කඩාකප්පල්කාරී පිරිස පැමිණි බවයි. කෙසේ වෙතත් මීට විරෝධය පළ කරමින් ඊයේ දහවල් 12 සිට කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍ය වර්ජනයක් ආරම්භ කෙරුණා. ඒ අවස්ථාවේදී පොලිසියද නිසි ලෙස කටයුතු නොකළ බවටයි වෛද්‍යවරුන් චෝදනා කළේ. මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා අප සමග අදහස් දැක්වුවා. මේ රටේ තියෙන වෛද්‍ය සංගමය සත්ත 5කට ගණන් ගන්න නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය. මං ඊයේ ඇහුවා මාධ්‍යවේදීන්ගෙන් ඔයාට තියෙන අමාරුව මේ ලාංකිකයෙකුට මේක හම්බුන එකද? කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් ඊයේ දහවල් ආරම්භ වෛද්‍ය වර්ෂණය අද උදෑසන 8ට අවසන් කළ බවයි. ඉදිරි දින කිහිපයේදී මේ නීති විරෝධී ජනරාශිය නායකත්වයෙන් දුන් පුද්ගලයන් සහ එහිදී නීති විරෝධී ලෙස හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් රටේ නීති ක්‍රියාත්මක කරනවා. එහෙම නොවුනොත් ඉදිරියට පැවැත්වෙන මධ්‍යම කාර්ය සභාවදී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්න නියමිත වෙනවා. වෙළඳ සැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී එහි හිමිකරු ඝාතනය කිරීමේ අවාසනාවන්ත පුවතක් දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි 63 ඇති තිදරුපෙක් බවයි පොලිසිය පවසන්නේ. දෙහිවල ප්‍රදේශයේ ගාලුපාරේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් තුළ මෙම ඝාතනය සිදු කර තිබුණේ ඊයේ පස්වරු 3:45ට පමණ. එවන විට වෙළඳසැලේ හිමිකරු වෙළඳසැලේ දොර අඩක් වසා ඒ තුළ පුටුවක් මත විවේක ගනිමින් සිට ඇති බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේදී සැකකරු වෙළඳසැලේ දොර විවෘත කර වෙළඳසැල තුළට පැමිණ මුදල් සොරකම් කිරීමට උත්සාහ දරද්දී වෙළඳසැල් හිමියා දැක කලබල වී ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී සැකකරු වෙළඳසැල් හිමියාට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා. පහර දීමෙන් බරපතල තුවාල ලැබූ වෙළඳසැල් හිමියා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. මෙසේ මරණයට පත්වැත්තේ නැදිමාල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි තිදරුපියෙක්. මෙම ඝාතනය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ අතර දැරණියගල හෝමාගම සහ පිටිපණ යන ප්‍රදේශවලින් පුද්ගල ඝාතන දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. අනියම් සබඳතා හේතුවෙන් නැති වූ සිදුවීම් කිහිපයක් මෙම ඝාතන සඳහා හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දැරණියගල රණහින්කන්ද ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු ඇත්තේ ඊයේ පස්වරුවේදී. ඥාති නිවසක සිට සිය නිවස වෙත පැමිණෙමින් සිටි අදාළ කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. එම කාන්තාවගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු විසින් සැඟව සිට මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. පහර දීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව දැරණියගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මේ ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි දෙදරු මවක්.
පහරදීම සිදු කළ අනියම් සැමියා බව කියන පුද්ගලයාද පසුව වසපානය කර ඇති අතර ඔහු දැරණියගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යවුණා. ඝාතනය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ අතර හෝමාගම පිටිපන ප්‍රදේශයේදීද පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පිටිපන සුවපුබුදුගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදීම අදාළ පුද්ගලයා ඝාතනය කර ඇත්තේ බිරිඳගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු විසින්. ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ නිවසට පැමිණි සැකකාර අනියම් සැමියා අතර බහින්බස්වීමක් ඇති වී මෙම පහරදීම සිදුව තිබෙනවා. පහරදීමෙන් හිසට බරපතල තුවාල සිදුවුණු ඔහු නිවස තුළම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ අනියම් සැමියා බව කියන 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිද්ධි ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර හෝමාගම පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ගිවිසුම් නීතිරීති උල්ලංඝනය කිරීම නිසා පීඩාවට පත් කුවේටි සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 36 දෙනෙකු අද යළිත් මෙරටට පැමිණියා. ඔවුන් පවසන්නේ ගිවිසුම් කොන්දේසිවලට අදාළ වැටුප් දීමන හා කිසිදු වරප්‍රසාදයක් නොලබා තමන් මාස 8ක පමණ කාලයක් කුවේටියේ විවිධ රැකියාවන් වල නිරතව සිටි බවයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ ඇතුළු මැද පෙරදිග රටවල් රැසක විවිධ වෘත්තීන් වල නිරත වෙනවා. එලෙස රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 36 දෙනෙකු අද පෙරවරුවේ බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණියා. මෙලෙස පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පවසන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රැකියා නියෝජිත ආයතනවල ගිවිසුම් කොන්දේසිවලට අදාළ වන ආකාරයට තමන්ට වැටුප් දීමනා හා වරප්‍රසාද කුවේට්හිදී හිමි නොවුණු බවයි. මීට මාස 8කට පමණ පෙර මෙරට විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් කුවේට්හි විවිධ රැකියාවන් වලට ගොස් ඇති මොවුන් තමන්ට මුහුණ දීමට සිදු වූ ගැටලු පිළිබඳව පැමිණිලි කිරීමට පසුගියදා එරට තානාපති කාර්යාලයටද පැමිණ තිබුණා. එලෙස කුවේට් තානාපති කාර්යාලයට පැමිණ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් 36 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් අද පෙරවරුවේ මෙරටට පැමිණියා. මාස 6ක් විතර පඩි නැතුව ඒ වැඩ කරා. ඊට ගන්න බැරි වුණා අපි ගියේ එම්බසිට. එම්බසි මේකෙන් තමයි අපි මෙයාට නැත්තම් ඒ මැරෙන්න තමයි වෙන්නේ අපිට. අපි දැන් නොවැම්බර් 2 තමයි මම නම් මේ කුවේට් රටට ගියේ. අපි ගිහිල්ලා අපිට පොරොන්දු වුණු විදියට ඒ වකවානුවත වැටුප ලැබුණේ නැහැ. ඉන්න හිටින තැන් අපිට හරි විදියට ලැබුණේ නැහැ. කෑම ලැබුණේ නැහැ. අපිට මාස එකමාරක් දෙකක් දැන් කෑම දුන්නේ එම්බසි අපේ තානාපති කාර්යාලෙ මැදිහත් වෙලා තමයි අපිට මේ අපෝ මෙහෙම එන්න පුළුවන් වුණේ. රටකට යනකොට ඇත්තම කියනවා නම් අපි මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තානාපති කාර්යාලවලින් අනිවාර්යයෙන්ම මේ කම්පැනි ගැන පොඩ්ඩක් හොයන්න ඕනේ. අන්න ඒ විදියට කරා නම් අද අපිට මේ තත්ත්වෙ උදා වෙන්නේ නැහැ. මෙලෙස පැමිණි පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහාය ඇතිව ඔවුන්ගේ නිවාස කරා යාමට ගමන් පහසුකම් සලසා තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දවස්වල දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතා බහක් ඇතිව තිබෙනවා. මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පැවසූ අදහස්. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැවත වතාවක් තහවුරු කරේ 78න් පස්සේ 2015 ජනවාරි 8 වෙනිදාගෙන් පස්සේ 19 වෙනි සංශෝධනය කියන එක අපි පැහැදිලිව කියනවා ආදරණීය මිත්‍රවරුනි. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයාට ඕන විදියට පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. ජනාධිපතිවරයාට ඕන විදියට කැබිනට්ටුව හසුරවන්න බෑ. ජනාධිපතිවරයාට ඕන විදියට තමන්ගේ විධායක බලතල පාවිච්චි කරන්න බෑ. ඒක නොහිටින්න ගිය අවුරුද්දේ නොවැම්බර් වල තිබුණු අර ආණ්ඩු කුමන්ත්‍රණයත් එක්ක පාර්ලිමේන්තුව විසිරුවා. එහෙම වුණා නම් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට මොකද වෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේන අපේක්ෂක ඒද බීද සීද කියලා අපිට වැඩක් නැහැ. නම් කියලා අපි මොකටද ජනප්‍රිය කරවන්නේ? කවුරු ජනාධිපති වුණත් අගමැති වෙන්නේ එහෙම නම් රනිල් වික්‍රමසිංහනේ. එතකොට මේ 19 සංශෝධනයෙන් පස්සේ ඊළඟට එන ජනාධිපතිවරයාට වඩා බලතල තින්නේ අගමැතිවරයාට. මේ රටේ කිසිම මිනිහෙකුට ජනාධිපති කෙනෙක් අවශ්‍යත් නැහැ, අගමැති කෙනෙක් අවශ්‍යත් නැහැ. දැන් අවශ්‍ය මේ රටේ වැඩ ටික කරන්න. හරි කාලේ එනකොට එන ජනාධිපති කෙනෙක් එයි, එන අගමැති කෙනෙක් එයි. ඒ කවුද කියන එක ඒ වෙලාවට තීරණය. එතකොට අද වෙනකන් ජනාධිපතිවරට අපේක්ෂකයෙක් තෝරා ගන්න බැරුව අනිත් පක්ෂ දඟලද්දී අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ වර්තමාන විපක්ෂ නායකතුමාගේ ආශිර්වාදයේ මැද මේ වෙනකොට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් කරලා තියෙනවා. උගාත් දෙනෙක් කියනවා මේ වෙන පවුලේ ප්‍රශ්න තියෙනවා කියලා. පවුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය මහත්තයාට කනගාටු වෙන්න ආණ්ඩුවේ කවුරුත් නැහැ කියලා තමයි විපක්ෂය කියන්නේ. ඉඳලා බලමු. එක එක බහූත නම් යෝජනා වෙනවා. හැබැයි ඒ යෝජනා වෙන එක නමකින්වත් රටට යහපතක් වේද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඔබතුමන්ලා හිතන්නේ කවුරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් අපෙන් හොඳයි කියලා?
ඒ ජනතාව හිතන එක්කෙනා තමයි ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා නම් කරන්න ඕනේ නැහැ. ඒක නිසා මොන ඡන්දෙ තිබ්බත් ප්‍රතිඵලය වෙන්නේ සුනාමියට අහුවෙච්ච පොල් කොම්බයක් වගේ ආණ්ඩු කිරීම හා ඒට සම්බන්ධ වෙච්ච සියලු දෙනා මූදටම ගහගෙන යන මැතිවරණයක් තමයි මේ එන්නේ. තවත් දේශීය පුවත් කීපයක් මේ විරාමෙන් අනතුරුව. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කීපයක් දැන්. උතුරු දුම්රිය මාර්ගයේදී මීනගයා දුම්රිය ගැටී සිදු අනතුරින් බරපතල තුවාල ලැබූ වනාලි පැටවාට ප්‍රතිකාර කිරීමට ගිරිතලයේ පශු වෛද්‍ය ඒකකය ඊයේ කටයුතු කළා. මේ අතර ගම්මාන රැසකට බරපතල තර්ජන එල්ල කරමින් සිටි වන අලියෙකු අල්ලා අසල රක්ෂිතයට රැගෙන යාමට වනජීවි නිලධාරීන් පිරිසක් සමත්ව ඇති බවත් වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා. උතුරු දුම්රිය මාර්ගයේදී මීනගයා දුම්රියේ වන අලි දෙදෙනෙකු ගැටී ඊයේ පෙරවරුවේ අනතුරක් සිදු වුණා. එම අනතුරින් එක් වනාලියෙකු මිය ගිය අතර අනෙක් වන අලි පැටවාට බරපතල තුවාල සිදු වුණා. මේ වන අලි පැටවාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අනතුරු සිදු වූ ස්ථානයට පැමිණියා. වන අලි පැටවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාමටයි මෙම පිරිස ක්‍රියා කරනු ලැබුවේ. එහිදී වනජීවි නිලධාරීන් විසින් අලි පැටවා විශේෂ ට්‍රොලියක් ආධාරයෙන් ගල් ඔය දුම්රිය ස්ථානයේ කරා රැගෙන එනු ලැබුවා. පසුව කැබ් රථයක් ආධාරයෙන් වන් අලි පැටවාව ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාමට මෙම පිරිස පියවර ගනු ලැබුවා. මේ අතර හොරෝපතාන ප්‍රදේශයේ ජනජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කරනු ලැබූ වන අලියෙකු අල්ලා ගැනීමට නැගෙනහිර කලාප වන අලි ඇල්ලීමේ විශේෂ කණ්ඩායමට හැකි වුණා. දින 3ක මෙහෙයුමකින් පසුව අල්ලා ගනු ලැබූ මෙම වන අලියා හොරෝපතාන රක්ෂිතයට රැගෙන යාමට පැය 5ක පමණ මෙහෙයුමක් සිදු කිරීමට සිදු වූ බවයි පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා පැවසුවේ. හුරුළු වැව, ඉලුක් වැව, කුඹුරු වගාවන් වල යලකන්නේට අවශ්‍ය ජලය මුදා හැරීමට වාර ඉංජිනේරුවරයා ක්‍රියා නොකිරීමට එරෙහිව ප්‍රදේශයේ ගොවි ජනතාව ඊයේ උපවාසයක නිරත වුණා. අප වාර්තාකරු සඳහන් කළේ ඊට එක්ව සිටි එක් ගොවි මහතෙකු හුරුළු වැව වාර ඉංජිනේරු කාර්යාලයේ වහලය මතට නැග සිය විරෝධතාවය පළ කළ බවයි. මෙවර යලකන්නේ සඳහා කුඹුරු අස්වැද්දීම මේ වන විට බොහෝ ප්‍රදේශවල ආරම්භ කර ඇති අතර ඇතැම් කුඹුරුවල ගොයම පෝදින්නට ආසන්නව තිබෙන අතර තවත් ප්‍රදේශවල කුඹුරු අස්වැද්දීම් තවදුරටත් සිදු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අනුව හුරුළු වැව සහ එලුක් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවද එම වැව් ජලය යොදාගෙන යලකන්නේ කුඹුරු අස්වැද්දීම් සිදු කර තිබෙනවා. එහෙත් මේ වන විට එලුක් වැවෙන් ජලය මුදා හැරීම වාර ඉංජිනේරුවරයා නවතා දැමීම හේතුවෙන් අස්වද්දා ඇති කුඹුරු රැසක් විනාශයට පත්වෙමින් තිබෙන බවයි ගොවි ජනතාව පවසන්නේ. මේ පිළිබඳව ගොවින් අවස්ථා කිහිපයකදීම හුරුළු වැවේ වාර ඉංජිනේරුවරයා ඇතුළු තාක්ෂණික නිලධාරීන් දැනුවත් කළද බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් ගොවි ජනතාව හුරුළු වැව කාර්යාලයේ ඉදිරිපිටට රැස්ව තිබුණා. දැන් අක්කර 40ක් අක්කර 45ක් මැරෙන්න යනවා. මේ අහිංසක ගොවි ජනතාවට නිසි නඩත්තුවකින් නිසි කළමනාකරණයකින් මේ යාන්ගේ වතුර කළමනාකරණයකින් හරි ගස්ලා දෙන්න කියලා. මේ අතර මේ විරෝධතාවට එක්ව සිටි ගොවි මහතෙකු වාරි ඉංජිනේරු කාර්යාලයේ වහල මතට නැග උපවාසයක්ද ආරම්භ කරනු ලැබුවා. අපි සර් ගෙදර ගිහිල්ලා වැඩක් නැහැ නේ. කුඹුරු මැරුණාන් පස්සේ කෑලි දරු වඩනවා. එතකොට අපිට බෙල්ලේ වැල දා ගන්නවට වැඩිය හොඳයි ඔබතුමාගේ මේ කාර්යාලයේම මැරෙන්නේ. දැන් මම මිනිස්සු වෙනුවෙන් මැරුණාට කමක් නැහැ ජීවිතේ. වැඩක් නැහැ දැන් ඉතින් එහෙම. මේ විදිහේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒකනේ සර්. එහිදී එළඹුණු පොදු එකඟතා මත තාවකාලිකව උපවාසය අත්හැර දැමීමටයි එම ගොවි මහතා තීරණය කරනු ලැබුවේ. කුඹුර හරියටම වතුර පාර දෙනවා නම් මේ හාමුදුරුවෝ දැන් දෙනවා නම් මම පහලා යන්න නැත්තම් මං අද රෑ නෙවෙයි මං කව බහින්නෙම නැහැ කියලා හිත තියාගෙන තමයි මම මේකට නැංගේ වැඩක් නැහැ නේ සර් යනකොට පපුව දාලා යනවා දඩ ගෑවිලා වතුර ටික යනවනේ. මහ පරිමාණයෙන් පාත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වැටලීමට වැල්ලවාය පොලිසිය සමත් වුණා. වැල්ලවාය පොලිසිය බුද්ධ්‍යංශයට තොරතුරක් මත මේ වැටලීම සිදු කෙරුණා. ව්‍යාජ වැලි බලපත්‍රයක් පිළිබඳව වැල්ලවාය පොලිසිය සිදු කළ පරීක්ෂණ හමුවේ මෙම ව්‍යාජ කච්චේරිය පිළිබඳ අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම ව්‍යාජ කච්චේරිය වටලා එය පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙහිදී ව්‍යාජ නිල මුද්‍රා 63ක්, පරිගණක කිහිපයක්, ස්කෑන් යන්ත්‍ර කිහිපයක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා. මෙහිදී උප්පැන්න සහතික, මරණ සහතික, අධ්‍යාපන සහතික ආදී විවිධ සහතික ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් 69 හැවිරිදි සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම ව්‍යාජ කච්චේරිය පවත්වාගෙන ගොස් ඇති බව පවසන වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට අක්මීමන පොලිසිය සමත් වුණා. පොලිසිය පැවසුවේ වැටලීම සිදු කළ අවස්ථාවේදී අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලින් දෙදෙනෙක්ද අත්අඩංගුවටගත් බවයි. අක්මීමන පොලිසියට ලද බුද්ධ තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණේ හිනදුම්ගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතවයි. ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි සැක කටයුතු නිවසක් වැටලීමට පොලිසිය එම ස්ථානයට යන විටත් එම නිවස පිටුපස නීති විරෝධී මත්පැන් සකස් කරමින් තිබෙන ආකාරය දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. මෙහිදී මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් 50ක්, ගෝඩා බැරල් දෙකක්, ස්ප්‍රීතු ඇතුළු නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා භාණ්ඩු රසක්ද මෙහිදී පොලිස් භාරයට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් අපමත මුදා හැර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අක්මීමන පොලිසිය විසින් සිදු කෙරෙනවා. සීගිරි පර්වතය ආසන්නයෙන් සහ පුත්තලම ඇතා වැටුණුව යන ප්‍රදේශ ආශ්‍රිතව නිදන් ලබා ගැනීමට ගිය සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මේ අතර පොළොන්නරුව වැලිකන්ද කරපොළවිල්ලුව ආශ්‍රිත ප්‍රදේශයේ හා ඒ අවට වටිනා ශාක හා කළුගල් මහා පරිමාණයෙන් විනාශ කරමින් සිදු කරගෙන යන ජාවාරමක් පිළිබඳවද තොරතුරු වාර්තා වනවා. පුත්තලම කරෝලගස්වැව ඇතා වැටුණුව ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනෙකු සැක කටයුතු ලෙස සැරිසරන බවට කරෝලගස්වැව පොලිසියට ලද තොරතුරකට අනුව අදාළ ස්ථානයේ වැටලීමට පොලිසිය පියවර ගත්තා. එහිදී ඇතා වැටුණු වැව ගල් පර්වතයේ පිහිටි පොකුණක නිදානයක් ගැනීම සඳහා සැකකරුවන් ජලය හිස් කරමින් සිට ඇති බවට අනාවරණය වී තිබුණා. පොකුණ එසීම් සඳහා ඔවුන් භාවිත කළ උපකරණ කිහිපයක්ද මෙහිදී සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සීගිරි පර්වතයේ ආසන්නයේ සිට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි සීගිරිය අභය භූමියේ ඓතිහාසික නටබුන් සහිත භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. එම ස්ථානයේ තිබූ සඳකඩ පහන, චෛත්‍ය, පැරණි ගඩොල්, ගල්කණු මෙලෙස විනාශ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර පොළොන්නරුව වැලිකන්ද කරපොළ විල්ලු ආශ්‍රිත ප්‍රදේශයේ සහ ඒ අවට වටිනා ශාක සහ කළුගල් මහ පරිමාණයෙන් විනාශ කරමින් සිදු කරගෙන යන ජාවාරමක් පිළිබඳවද තොරතුරු වාර්තා වනවා. මේ පිළිබඳව සොයා බැලීමට ප්‍රදේශීය භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් පෙරේදා එම ස්ථානයට පැමිණියා. හරිද? මේ ඉඩම් වෙන් කරාගෙන අක්කර 30 40 වෙන් කරාගෙන එහිදී අක්කර 10ක අඹ වගාවක් සිදු කරගෙන යාමට බලපත්‍ර ලබා ගනිමින් මෙම විනාශය සිදු කරගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඉතින් දෝෂල කරපු ගමන් මේ වනාලි කොහෙද? අර අපේ ගෝල්ල ඉන්න බෑ දවල්ට රිලව් මේ 6යි යනකොට ඔව් හවස් රෑ හන්ද 4 පාය යලි අර බලන්න මහා පාරේ තියෙන ගස් ඔක්කොම කපලා තියෙන්නේ සතෙකුත් ඉන්න බෑ ඒක දෙකයි නෙවෙයි ඔය දා අපි ඒ කාලේ නම දන්න ගස් ඔය මහා නෑ අපි හඳුරන්නේ මේ ඉඳන් ඉන්නවා ගස් සුද්ධ කරලා තියෙනවා ගස් කපනවා මේ ගල් කඩනවා ගඩොල් කපනවා අර වැලිකොඩ විදේශ සහ ක්‍රීඩා පුවත්වලට පෙර අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරඹගේ. සුබ දවසක්.